වහන්සේලා පින්න පාතේ යනවා. බලන්නකෝ මිනිසුන්ට කොච්චර කර්මරයක්ද කියලා. අර සත්තු බලංගැටියෝ මේ ඔක්කොම ටික බෑගිලා කොච්චර කරනවද කියලා. ඒ බුද්ධ ශ්‍රාවකයෝ නම් මහා පාපතරයෝ කියලා උන්නේ චෝදනා කළා. බුදුහාමුදුරුවෝ පස්සේ බැලුවා ඇත්තටමද මේක ඇවිල්ලා කියන්නේ බිම්බිසාර රජතුමා. රජතුමා තමයි ඇවිල්ලා කියන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බලන්නකෝ මේ රටවැසියෝ මා චෝදනා කරනවානේ. මේ රටවැසියෝ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මා පුදුම විදියට චෝදනා කරනවා. පණුව මරණවල පළගෙඩියෝ මරණවල මේ තුරුණ අලුත් තුරුණ බාගනවල. බුදුහාමුදුරුවෝ බලනවා එහෙනම් චෝදනාවට ලක් වෙන්නේ මොකද නැහැ. අප්පසානංවා පසන්නානේ අප හැදුනවන් පහදින්නේ. පසන්නානංවා බියෝ බාවයි පැහැදිච්ච නැත්තම් තවත් ඒ පැහැදිලිව වඩා වර්ධනය කරගන්න ඕනේ. ඒක තමයි බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ කාර්යයක් වෙන්නේ. දැන් කියනවා අනුතන වදාරනවා වස්වසාරද වාසය කරන්න. එක තැනකින්. හැබැයි මේ කියන જાති වල වස්වසන්න බෑ. එක තමයි කුඩයක් යට වස්වසන්න බෑ. කුඩයක් යට. අමු මලසෝනේ වස්වසන්න බෑ. ඒක බෑ. ඊළඟට මුට්ටියක් ඇතුලේ වස්වසන්න බෑ. ඒක කරන්න එපා. එන්න කොහොමද වස්වසන්න කියේ? වටකුරු වෙච්ච තැනක් වෙන්න ඕනේ. කුටියක් වගේ කරත් එකක් පුළුවන්. රුක්කමූලගතව ගහක් යට පුළුවන් හැබැයි ගස් බෙනයක් අස්සේ බෑ. දැනෙන්නට පුළුවන්. මේ කියන තැන්වල වස්වසන්න පුළුවන්. දැන් හිතින් අනුගත වදාරනවා. වස්වසා වැඩ වාසය කරලා දැන් ඉවරයි. ඉවර වුණාගෙන් පස්සේ බුදුහාමුදුරුවෝ වදාරනවා අනුජානාමි භික්ඛවේ වස්සානං කටිනං අත්හරුතු. කටින වස්ත්‍රය පිළිගන්න පුළුවන්. දැන් මොන කටින වස්ත්‍රයක් පිළිගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේකට පුළුවන් සිවුරු ಜಾති තුනයි. එක තනිපට සිවුර, දෙක දෙපට සිවුර, තුන අඳන සිවුර. මේ හැර වෙන මොකද? මේ සිවුර තුන ගන්න පුළුවන් කටිනයක් අතුරන්නේ වන්දතන කටින පින්කම කටින චීවරයක් හැටියට පූජා කරන්න මේ සිවුර තුන ගන්න පුළුවන් කියලා ඔන්න අනුදැන වැදෑරුවා. එතකොට ඔන්න බුද්ධ දේශනය. දැන් අපි බලමුකෝ මේකේ සිද්ධාන්තයක් තියෙන්නත් එපා. ඔන්න තමයි කටින චීවරය සහ කටින සිවුරු පිළිගන්න විදිය සැකසුනේ. දැන් සැකසලා ඉවරයි. සැකසලා ඉවර වෙලා කලක් ගත වෙනවා. කලක් ගත වුණාම දැන් ඔන්න භික්ෂුන් වහන්සේලා එක භික්ෂුන් වහන්සේලා එක මිනිස්සු එක විදිහට පැහැදීම ඇති කරගෙන දැන් මහා කාශ්‍යප හාමුදුරුවන්ට ගොඩක් ආදරේ මිනිස්සු. මුගලන් මහරහතන් වහන්සේට ගොඩක් ආදරේ මිනිස්සු. සාරිපුත්ත මහරහතන් වහන්සේට ගොඩක් ආදරේ මිනිස්සු. එක එකනාට විදිහට දක්ෂතාවය. මේක තියෙන අතරතුරේදී අන්නේ තීර්ථිකයෝ බලන්නකෝ බෞද්ධ ශ්‍රාවකයෝ දවසින් දවස දියුණු වෙනවා. දවසින් දවස මිනිසුන්ගේ පැහැදීම මෙතේනවා, බබලනවා, දිදුලනවා. මහා පුණ්‍යවන්තයෝ ටිකක් නේ. මේකට හේතු මොනවද කියලා දැන් එක තැන්වල කතා කරනවා. මේ කතා කර ඉන්න අතර වාරයේදී දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ
අනෝතත්ත විලට කැඳවනවා මහරහතන් වහන්සේලා 500ක් දෙනෙක්. කොහටද කරන්නේ? අනෝතත්ත විලට. නිකන් නෙමෙයි මෙතන ඉන්නේ කවුද? මහරහතන් වහන්සේලා අර්ථ ධර්ම නිරුක්ති පටිභාන සිව් පිළිසින් ව්‍යාපත් මහරහතන් වහන්සේලා. ඒ කියන අපිට වඩා උසස්ද බාද්ද? අපිට වඩා කොච්චර ගන්න උසස්ද නේද? ගොඩක් උසස්. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි 500ක් දෙනෙක් එකට එකතු වෙලා කොච්චරද ලස්සනද නේද? මහරහතන් වහන්සේලා 500ක් විලක් අතර එකතු වුණාගෙන් පස්සේ කොච්චර හැඩයක්ද බලන්න. දකින්න උනත් දකින්න කොටස් කොච්චර කිරියාවක් ඇද්ද? දැන් උන්ට 500ක් දෙනෙක් එකතු වෙලා 500ක් දෙනා එකතු වෙච්ච තැන බුදුහාමුදුරුවෝ දැන් අහනවා ඔබ වහන්සේලාගෙන් සසරදී සංසාරයේදී අද්භූත ආශ්චර්යමත් පින්කම් කරපු අය දැන් කියන්න කියලා ඔබ කියනවා. ආශ්චර්යමත් අද්භූත පින්කම්. දැන් අපිට පුළුවන් එහෙම ඒවා කියන්න බැරිද? ඇයි බැරි? අපිට පුළුවන්. ඔබ අටපිරිකරක් පූජා කළා නැද්ද කවදාවත්? ඉතින් ඒක ආශ්චර්ය නැද්ද? ඔව් ලෝකේ කෝටි 900ක් මිනිස්සු කෝටි 880ක් විතර අටපිරිකරක් දැකලවත් තියෙයිද? දැකලවත් නෑ. කෝටි 880ක් දෙමාත්‍යය. එතකොට අපි අර කෝටි 20ක් කෙනෙක් අරුණාචලයේ එකක්. ගෙදරට ආමුදුර කෙනෙක් වඩම්මවලා දානයක් දීලම නැද්ද? කාර්මික දානයක් ආමුදුර කෙනෙක් දැකලවත් නැහැ කෝටි 880ක් විතර. අපි භාග්‍යවත් නැද්ද? එතකොට අපි භාග්‍යවත් දේවල් අපේ ගොඩක් තියෙනවා. ඒකට වඩා භාග්‍යවත් දෙයක් තමයි මේ කතාව. දැන් මේ කියන්නේ ආශ්චර්යමත් වූ අද්භූත වූ කරපු මහා කුසල් මොනවද කියලා කියලා හොඳ අනුදැනවා. කවුද නැගිටින්නේ? නාගිතා අමුතුරුවන් වහන්සේ එතනින් නැගිටලා කියනවා ස්වාමීනි භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මම සංසාරේ ආශ්චර්යමත් වූ අද්භූත මහා කුසලයක් මංගලා ආශ්චර්යමත් වූ අද්භූත මහා කුසලයක්. ඒ කුසලයේ තමයි සකං කම්මං පකාසේති අනෝතත් මහසරේ නගරේ බන්දුමතියා අංදාන පතියං. මම කල්ප 92කට කලින් බන්දුමති නුවර බමුණෙක් වෙලා උප්පත්තිය ලැබලා හිටියා. කොයි කාලෙද? කල්ප 92කට කලින්. ඒ කාලේ හිටියේ විපස්සී බුදුහාමුදුරුවෝ. ඒ කාලේ කවුද හිටියේ? විපස්සී බුදුහාමුදුරුවෝ. අපේ ඒ කාලේ මිනිස්සු දන් දෙනවා. මිනිස්සු තනින් තන එක එක තැන්වල දන් දෙනවා. දැන් දන් දුන්නාම අඩු වෙනවද වැඩි වෙනවද? ආව බලන්නකෝ ගමේම කට්ටිය එකතු වෙලා ධනක් දීලා පෙරතක් කියලා ගමේ කට්ටිය එකතු වෙලා හිටියොත් වැස්ස අඩුවක් වෙන්නේ. ඒ ගමේ පළදාව අඩුවක් වෙන්නේ.
ගස්වල හැදෙන ගෙඩිමල් කොළ జాති අඩුවක් වෙන්නේ නේ. ඒ මිනිසුන්ගේ දරුපලාදී සම්පත් අඩුවක් වෙන්නේ නේ. ගමට සෞභාග්‍ය උදා වෙනවමයි. එව්වා මේ ලෝක වශයෙන් ලැබෙන ಜಾති. හැබැයි ඔක්කොම එකට වෙනවා. අපේ නෑනේ. නේද? අනිත් එක නැගිටිනකොට උඹ කොහෙද නැගිටින්නේ කියලා අදින්න කකුලේ. දෙගොල්ලම එක තැන. නැගිටින්න හම්බෙන්නේ. ඒකලා කියනවා අපි රට පරාදයි කියලා මේ අල්ලම ගෙදර එකට නැගිටලා ඉන්න බෑ. ගම නැගිටලා ඉන්න බෑ. නගරේ නැගිටින්න. නගරේ නැගිටලා ඉන්න බෑ. රට නැගිටින්න නේද? රට පරාදයි කියා අවුරුදු මේ පරද්දලා දෙන්නේ. අපි නෙමෙයිද? අපි නේ. මට බැරි නම් මට පුළුවන් වෙනවා මට පුළුවන් එකට අත දෙලා නැගිටපන් කියලා ඉස්සරහට යවන්න. එතකොට ඒක පින්කමක් ඒ පින්කම හේතු කොටගෙන මට මෙලොව නැති වෙන්න පුළුවන්. හැබැයි පරලෝකදී මට ඒක ලැබෙනවනේ. මෙලොව මට අලාභයක් වෙන්න පුළුවන් ඒකෙන්. ඒ අලාභය විලා මගේ අකුසල කර්මයක විපාකෙනේ. ප්‍රශ්නය හරි සරලයි. ඔබ හිතුවම මට දුකක් දැනෙන හැම අවස්ථාවකදීම ඒ දුක දැනෙන්නේ මගේ අකුසලයක් ගෙවුණා කියලා හිත හදාගත්තම බොහොම සරලයි ලේසි. මට සතුටක් එන හැම අවස්ථාවකම හිතනවා මම පිනක් කරලා පින ඉවරයි. තව පිනක් කරගන්න ඕනේ කියලා හිතුවම ඉවරයි. අර සරලයි. එච්චරයි. හිතුවදා දෙන්නේ. දැන් ඉතින් මේක මේ අය ඔක්කොම දන් දෙනවා. දන් දීලා බලනකොට ඔය දන් දෙන මිනිසුන්ට පරදින්න කැමති නෑ. නේද? ඒකනේ බලන්නකෝ ආම්බලයින් දානෙක දාගෙන ඉන්න ආයෙත් දාගෙන යනවා කව මොනවා හරි. ඔය එන්නේ ඇති ඇයි දන් දෙන්න කැමැත්ත. ඒක ප්‍රඥාවන්තත් වෙන්න ඕනේ. දැන් මේ බන්දුමති නුවර ඉන්න මේ බ්‍රාහ්මණයාට හිතනවා මේ කාටවත් කරන්න බැරි මහා දානයක් මන් දෙන්න ඕනේ කියලා ඕන හිතනවා. අවුද මේ හිතන්නේ? බන්දුමති නුවර හිටපු මේ බ්‍රාහ්මණය තමයි මේ හිතන්නේ. දැන් ඉතින් හිතලා තප්පේමි සබ්බ කාමනං නානා පච්චදායකෝ අච්ඡාදනේන සයනේන අන්නපානේන ආග්‍රා සක්කංච සත්තංච සත්තපෙත්වාන බික්කෝ. දැන් වන්න දානේ දීලා ඉවර වෙලා ඊට පස්සේ කල්පනා කරනවා මම සිවුරු පිළි පූජා කරනවා. නිකම්ම දාන දීලා හරියන්නේ නැහැ. සිවුරු පිළි මම පුදන් දෝනි පූජා කරන්න ඕනේ කියලා ඔන්න මෙයා සිවුරු පිළි පූජා කරනවා. නිකන් නෙවෙයි. අපි බලනවානේ අර ගැළපෙන පෙරවන්න පුළුවන්ද බැරිද එක එකනාට යෝග්‍ය සුදුසු අර සක්කච්ඡන් දාන දෙන්නේ සකසා ගන්නවනේ නේද? දැන් අපේ රටේ අයට නම් ලුණු මිරිස් ටිකක් වැටුණට ගැටලුවක් නෑ. වළඳන්න පුළුවන්. හැබැයි චීනේ ආම්දුර කෙනෙක් වෙදියොත් ලුණු මිරිස් දාලා දුන්නොත් මොකද වෙන්නේ? ආයෙ වළඳන්නේ. අපේ මිරිස් දාන දෙමිල දැක්ක ගමන් ඒ දානේ එපා කියලා යනවා. අපිට එහෙට ගියොත් අපිට ඒගොල්ලන්ගේ කැම ටික අපිට දෙන්නේ. ඇයි අපිට ඒක ගන්න බැහැ. ඒ නිසා අර සුදුසු වෙන විදියට සුදුසු පරිදි දෙන්නත් ඕනේ. දැන් මොන සුදුසු පරිදි පරිහරණය කරන්න පුළුවන් සිවුරු පිළියාදිය තමා විසින්ම සකස් කරලා ඔන්න දෙනවා. කවුද මේ දෙන්නේ? බන්දුමති නුවර ඉන්න මේ බ්‍රාහ්මණයා තමයි ඔන්න දෙන්නේ. චාතුද්දසේ පඤ්ඤ රසේ යව පක්කස් අට්ඨමින් පාටිආරිය
පුඤ්ඤංච අංගිකම පෝසතං. ඊට පස්සේ ආයෙ නිකන් ඉන්නේ. අටලොස්වක තුදුස්වක පෝය අටසිල් සමාදන් වෙනවා. දැන් සිල්වත් නේද? අටලොස්වක ගමන් සිල් ගත්තද? සිල් ගන්න ඕනේ. පෝය අටසිල් සමාදන් වෙන්න ඕනේ. ඊළඟට පෝය හතරෙම ගෙදරදී ඉඳන් සිල් ගන්න ඕනේ. මම ඔන්න සිල් ගත්තා. පෝය අටසිල් සමාදන් වුණා. ඊළඟට මේ හතර පෝයෙටම සිල් සමාදන් වෙලාම හිටියා. මාළු කාලේ නෙමෙයි. දවස් අනුවයි. මම මේ විදිහට තමයි කටයුතු කළේ. යාව ජීවං අහං බික්ඛු බුද්දස්ස ශාවකෝ පසන්න චිත්තෝ සුමනෝ අවසින් පරිවාරකෝ. මම පිරිවර ජනයා අරගෙන ගියා පන්සලට. පිරිස නම් පන්සලට අරගෙන ගිහිල්ලා ප්‍රශ්න ඇහුවා. කාගෙන්ද? වස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේගෙන්. වස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේට නිකන් ඉන්න බෑ. සිද්ධාන්තර නිකන් කියන්නේ නේද? අපේ ඉස්කෝලේ යන කාලෙත් එහෙමයි. කොරෝනා නිසා පන්සලට වෙලා හිටියා. හැබැයි ඉස්කෝලේ යන හිටියනම් එහෙම ඉන්න බැරිත් නෑ. ප්‍රශ්න අහන්නේ. භික්ෂුන් වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ඕනේ. මොකද්ද මේ අර්ථයෙන් ධර්මයෙන් කියන්නේ? මෙලොව පරලොව සුභ සිද්ධිය පිණිස ඔයත් හැමදාම මල් පුදු කරන්නේ. නේද? මට මතකයි මාත් බණකට වැඩියා. දස්කාලේ එහෙම ධර්ම දේශනා මේ පින්කම් කළා. එතකොට එහෙනම් අඩුවක් තිබුණාද? නෑ අඩුවක් නෑ. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ඕනේ වගේම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා ලබන්න ඕනේ. අරගෙන ඉන්නවා. කතා කරන්න ඕනේ. කතා කරලා කියනවා අපි යහපන්සලට මේ වැඩ කියනවා මේක තියෙනවා කියලා පිරිවර පිළිස එකතු කරගෙන ඇවිල්ලා කතා කරලා මම තියෙන වැඩ කටයුතු හොයලා බලලා ඔක්කොම කළා. දැන් මොන්නේ යකරපු ජාතික වසත්තං උත්ත බික්ඛුනං කටින දානං අදස්සං පරිවාරිතෝ බික්ඛු සංඝෝ පතිගන්නේ කටිනං මම. වස් පවාරණය කරලා ඉවරුණාම වස් පවාරණය කරලා ඉවරුණාම මම සිවුරක් පුද කළා. සිවුරක් මම පිටුවා. ඔයත් පුදුවනේ. වස්වාසික සිවුර කියලා වෙනද? ඒක වෙනම ඉල්ලලා හරි ගන්න පුළුවන් නේද? ඔයත් දුන්නේ නැති වුණොත් ඉල්ලලා හරි ගන්න පුළුවන්. ඒක එහෙමයි වස්වසා වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලාට අයිති දෙයක් වුණා. ඊට අමතරව මම සිවුරක් පූජා කළා. කටින දානං දත්වාන සංඝේ ගුණ වරුත්තමේ ඉතෝ තින්සේ මා කප්පේ නබිජානාමි දුක්ගතින්. දැන් ඊට පස්සේ මොකද මේ පූජා කරපු සිවුර නිසා ඒ කටින චීවරේ නිසා ඉතෝ තින්සේ එදෙන්නේ මා කල්පතියක් මම මොනවද කළේ? සත්විතේ රජ වෙලා හිටියා. මහා කල්පතියක් හැබැයි කියන්නේ කොච්චරද?
යදුනක් දිගයි යදුනක් කුසයි යදුනක් පළලයි ඒ කියන්නේ සතපුම් 16 කිලෝමීටර 24යි. කොටක් දෙනවා දුර. කොළඹට වැඩි. කොළඹට දිගයි කොළඹට උසයි එච්චර පළලයි පෙට්ටියකට පුරවනවා අබේට. අවුරුදු 100කට එක අබේටයක් අයින් කරනවා. පෙට්ටිය ඉස්සෙල්ල අවුරුදු කීයක් ඇයිද? පෙට්ටිය ඉස්සෙල්ල ආන්ගේ පෙට්ටිය ඉස්සෙන්න තරමට ඔන්න කල්ප එකයි. මහමේරු පර්වතයේ තරම් විශාල මහා ගලක් තියෙනවා. ඒ කියන්නේ දීගිරිය වගේ 1000 ගණක් උඩ ලොකු එකක්. අවුරුදු 100කට එක ලෙන්සුවකින් මේක පිරිමැදගෙන යනවා. මේ ගල සම්පූර්ණයෙන්ම අර අඩු දාලා ගම්මිරිස් දාලා ගෙවිලා තියෙන්නේ. මේ ගල සම්පූර්ණ ගෙවිච්ච දවසක කල්ප එකයි. එතකොට හිතන්න මහා කල්ප 30ක් සක්විති සකලනවා. ඒ කියන්නේ අපි එච්චර උත්පත්ති ලැබෙනවද? අපි හිතන්න කොහෙද අපි කොච්චර ඉපදෙලා ඇත්තනේ. සංසාර ගමනේ ඉපදිච්ච වාරේ හෙලා සක්විති සබ්බ සම්පත් එච්චර 30ක් කියලා කියන්නේ කල්ප. දැන් අපිට අවුරුදු 100ක් ඉන්නේ නේ අම්මේ ඉන්නේ 100ක්. කොහෙද 100ක් නේද? 2050 2075 වෙනකොට අපි ඔක්කොම සෙට් වෙච්ච වෙලා. අයින් ධම්මෙන්නේ 2100 වෙනකොට මෙතන වචනයක් කතා කරන කෙනෙක්වත් ඉන්නේ නැහැ. 2100 වෙනකොට. ඒ ඉතින් දැන් අවුරුදු 80ක් ඉන්නේ බෑනේ නේද? තමන් ඉන්නේ දැවයක් නැහැ. එතකොට අපි ඔක්කොම මෙල්ලා 100ක් වෙනකොට. අන්න කල්පේ ඒ වගේ කල්ප 30ක් යනකම් මම නාබිජානාමි දුග්ගතේන මම දුගතියකට නම් ගියේ නෑ. මම දුගතියකට ගියේ නෑ. කල්ප කීයක්ද? දෙකක්. දුගතියකට ගියේ නෑ. අට්ඨාර සන්තං කප්පානං දේව ලෝකේ රමමං චතුත්ථින් සක්කන්තු දේවින්දෝ දේව රජ්‍යමකාරේ. කල්ප 18ක් මං දෙව්ලොව සප සම්පත් වින්දා. කල්ප 18ද කල්ප 18ක් අර කියපු පෙට්ටි කීයක්ද? පෙට්ටි 10ක්. 92ක් නෙදන්නේ. 92ම දෙදෙන්න ඕනේ. 92ම මොනවද කියන්නේ? දිව්‍ය ලෝක මනුස්ස ලෝක වල. කල්ප 18ක් මං දෙව්ලොව සම්පත් වින්දා. දෙව්ලොව සැප වින්දා. ඉතින් අපි එන සම්පූර්ණ වෙන්න ඕනේ කොච්චරද නේද? මරන්න දැන් බය වෙන්නේ නැහැ. දැම්මලත් මම හරි සන්තෝෂයි. ඒයි මරණින් මත යන්නේ කොහොමද? නෑ එහෙම කියන්න බෑ. අරුම තියෙන එකක්. දැන් මොන සත සම්පත් මුක්ති වෙනවා. ආරපතේ චක්කවත්තේ සුඛං ලැබේ පදේශ රජ්ජං විපුලං ගණනාතෝ අසංඛ්‍යා. මේ සිවුරේ තියෙනවා එකමාර හතරමාර පහමාර කියලා කොටස් වලට කඩලා දාලා ලෙන්සු
සුවලෙන් හදපු මගධ රාජ්‍යයේ තියෙන කෙතක් වගේ වෙච්ච සිවුරක් තමයි මේක. මේකේ තියෙනවා ඉදිකටු සිදුරු ලක්ෂදාක් තියෙනවා. මේ එක තැනක දෙක තුන ගාන යනවානේ. ආරපතේ මේ ඉදිකටු සිදුරක් පාසා මම මොනවද උනේ? චක්කවර්තී සබ්බ සම්පත්තින්දා. දැන් අර ඉස්ලාම් දර්ශනය අර කිව්වේ මරාගෙන මරුණම 72ක් හම්බ වෙනවා කියලා. නේ ඒක නෙමෙයි මේකේ සබ්බ සම්පත් චක්කවර්තී සබ්බ සම්පත් අන්න ස්ත්‍රීන් කොච්චරද ලක්ෂයක් දෙකක් ඕන තරම් ගන්න පුළුවන්. හතක් නේ. අස්ස රත්නය, ඉත්ති රත්නය, අත් රත්නය ඊළඟට අපි පාවිච්චි කරන මේ හතරක් ඕනේ අපිට. ලෝකේ ඉන්න හැම මිනිස්සුන්ටම ಜಾති හතරක් ඕනේ. ඒ හතර නැතුව කාටවත් වසන්න බෑ. එක මොකද්ද? ඇඳුම් ඕනේ. ඊළඟට කන්න ඕනේ. ඊළඟට නිදා ගන්න ඕනේ. ඊළඟට බෙහෙත් ටිකක් ඕනේ. එහෙනම් අනිත් මොකද ඕනේ අපිට? ඔය කියන ಜಾති ඕනේ තරම් ලබන්න පුළුවන් රජෙක් කවුද? ආන්නාරේ චක්‍රවර්ති සම්පත්තිය. මේ ඔක්කොම කියනවා ලෞකිකයි. මේ ඔක්කොම අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ ඒවා නිරායාසයෙන් ලැබෙන දේවල්. මේවා ප්‍රාර්ථනා කරන්න එපා. මේ කියන්නේ දැනගැනීම පිණිස අපිට ලැබෙන දේවල් පමණයි. ඒ නිසා පතන්න එපා. එකම පැතුමක් පතන්න ඉදම් මේ පුණ්‍යං ආසවක්ඛ්‍යාවහං හෝතු මේ පිළින් මට නිවන් සම්පත්තිය ලැබෙනවා. අනිත්‍යව ලැබෙනවා. ඉතින් ලැබෙනවා. මට මෙතනින් හොවාගමට යන්න ඕන නම් මම ඉස්කෝලේ හන්දියේ පාසල් හන්දියේ පන්සල් හන්දියේ ඔක්කොම පව කරන්න බෑ. පවුන කරුඩින් යන්න බෑනේ. ඒ නිසා ඒ වගේ නිවනට යන ගමනේ මෙව අපිට ලැබෙනවා. හැබැයි මේවා ගැන ප්‍රාර්ථනා කරන්න එපා. නිවනම ප්‍රාර්ථනා කරන්න. නිවන මට ලැබුණම ඇති. එතකොට මේ සිල්පොත් මාත්‍යෙ කරන්නේ නෙමෙයි. කාටද මේවා ලැබෙන්නේ? ආරාධනේ තුමා වුණාට මේ මල පූජා කරපු කෙනෙක් පාසාම මේ පාවඩයක් කෙලපු පාදෝවනේ කරපු ආසනේ සකස් කරපු व्यंजनයක් බතක්කෝ සකස් කරපු කප්රුකක් සකස් කරපු පන්සල ගොඩ නගන්නට මේ 6 මාසයේ තුල වචනකින් අරුදව කරපු මේ හැමෝටම මේකේ සම්පත් ලැබෙනවා. එහෙනම් අපි ඔක්කොම ඒකට දායක වෙලාද නැද්ද? දායක වෙලා. දැන් අර සත්‍විතිසක සම්පත් ලැබුණම නිකන් නෙමෙයි. යොදුන් තියක් කුසයි යොදුන් තියක් පළලයි යොදුන් තියක් වටකුරුයි. මේ වගේ රත්තරන් මාලිගයක් තමයි මේ කල්ප 18ේම එන්න ලැබෙන්නේ. ඒ ආලකාරින්න අපිට දෙන්නේ මොන්නේ මතල නේද? ගියාම එච්චර පිටකමක්. ඒවා ලෞකිකයි. මේ ඔක්කොම ටික කවුද වෙන්නේ? නාගිකාමතුරු මේ කියන්නේ මම අර එදා කරපු අර චීවරේ ආනිසංස කාටද මේ කියන්නේ? බුදුහාමුදුරුවන්ට මහරහතන් වහන්සේලා 500ක් දෙනා ඉස්සරහට වෙලා එකතු වෙලා භෝගේ මේ උනතා නත්ති කටින දානසිතං පලං යත්ත යත්තු පජාමේ ලබිත්වා සබ්බ සම්පදං. අපේ මම මහා භෝග සම්පatti විච්ච මහා රජෙක් වෙලා ඉපදුනේ. මහා භෝග සම්පatti විච්ච මහා භෝග සම්පatti. එතකොට මොනවද මේ භෝග කියන්නේ? ඒ රටේ මිනිස්සුන්ට ගන්න පුළුවන් ගඩුවක් නෑ. ඒ රටේ මිනිසුන්ට ප්‍රශ්නයක් ඇත්තේ නෑ. එච්චර සම්පත් තියෙන රජෙක් හිටියේ තිබුණා.
ඒ විතරක් නෙමේ අනිත් මිනිස්සු ඉස්සරහා මං ප්‍රිය පුජ්‍යලෙක් වුණා. සමහර මිනිස්සු ඉන්න හරි ප්‍රියයි. කතා කරන්න ආසයි. විතර කතා කරමින් හිටනවා. එච්චර ප්‍රියයි. මම ප්‍රිය කෙනෙක් වුණා. අනිත් මිනිස්සු අතර බොහොම සතුටු කෙනෙක් බවට පත් වුණා. සන්තෝෂ කෙනෙක් බවට පත් වුණා. එච්චර චෛත්වා දේව පුරං රම්මං මනුසේ උපජ්ජං මනුසානං උත්තමෝමි කටින දානස්සිදං පලං මම කවදාවත් අනුකූලයක නම් ඉපදුනේ හැම කාලයකම මනුස්ස ලෝකෙද ශාස්ත්‍රීය වෙලා යිශී කියලා සුද්ධ කියලා තන තමයි ඉපදුනේ නැහැ. ඒ ඉපදෙච්ච හැම භවයකම මහා තේජ සම්පත්තියෙන් මම මුක්ති විඳා. තේජාන්විතවයි ඉපදුනේ. දිව්‍ය ලෝකේ ඉපදුනාද මහේශාක්‍ය දෙවියෙක් හැටියටයි මං ඉපදුනේ. මනුස්ස ලෝකේ ඉපදුනාද මනුස්ස ලෝකේ මම තේජාන්විත මහා මිනිහෙක් හැටියටයි ඉපදුනේ. සුදු වෙදි වලින් මට මුළු ලෝකෙම වහන්න පුළුවන් වෙන තරම් රෙදි පිළි ආදී මට ලැබුණා. මට අඩුවක් නම් ඇති වුණේ නැහැ. හිතන්නේ මොනවාද හිතන සම්පත්තෙන් මට ලබන්න පුළුවන්කම ලැබුණා. සිතු සතු දේවල් මට ලැබෙන්න වාසනාව භාග්‍ය උදා වුණා. අවමේ සුක්තං කම්මං යං දාන මදදං තදා දුක්ඛතින් අභිජානාමි කටිනාදස්සිදං පලං අනේ මං දුක කියන දෙයක් ඇහුවක් නෑ. දැන් අද අපි බලන්න කොහේද අපිට දුක කියනවා අහන්න තියෙනවනේ. දැන් අපි ජීවිතේ ගත්තොත් අපි ජීවිතේ කොච්චර දේවල් විඳද බලන්න නේද? යුද්ධකට මුහුණ දුන්නා අපි දැක්කා. සුනාමිය ගොඩ ගැලුවා අපි දැක්කා. ඊළඟට ගම් වතුර ගෙලා ගෙවල් දොරවල් යට වෙලා තිබුණා අපි දැක්කා. 88 89 ජීවිපෙගෙන් ටයර් දාලා පුච්චලා මිනිස්සු අමුමුවේ පුච්චලා දැම්ම අපි දැක්කා. කටවල් වහගෙන මේ විදිහට මොකවාඩම් වැඩගෙන කොරෝනා වසංගතයක් වුණ අපි අත්විඳා. කොලරාව පාචනේ වසූරිය මෙව අපි අත්විඳා. ඒ විතරක් නෙවෙයි මරාගෙන මරන බොම්බ කරුවෝ ඉන්නවයි කියලා අම්මයි තාත්තයි දෙන්න එක බත්තේ ගියේ නැති උගයා අපි අත්විඳා. එතකොට මනුස්ස ලෝකයේ දුක් අපි අත්විඳපු අය. හැබැයි ඒ හැම එකකින්ම අපි බේරලා නැද්ද? ඒ ඔක්කොගෙම අපි බේරුණා නම් භාග්‍ය සම්පන්නතාවය. ඒවට අමුතු මිනිස්සු කියන්නේ. ගෙවල් කඩාගෙන ගිහිල්ලා ඊළඟට පස්වල තියක වෙලා උස්සලා දාලා මේ විදිහට හිටපුවා අපි දැක්කා දුටුවා. එතකොට අපි ඒ දුක් කියන ඒවා නිතර දැක්කේවා. හැබැයි කටිනේ පින්කමේ ආනිසංස හැටියට මම දුක දැක්කේ නෑ. අද තේරෙන එක රටක් තියෙනවා මොකක්ද? එකම එක රටයි. දැන් සති කීපයකට කලින් තමයි මිනිහෙක්ගේ ලේ ටිකක් දැක්කේ රටේ මිනිස්සු. නාසෙලාතේ. ඒ රටේ මිනිස්සු රණ්ඩුවේ නෑ. මරගන්නේ. තමන්ගේ තමා විනාශ කරගන්නේ. දැන් ඒක වෙනස් වුණා දැන් මාස කීපයකට කලින් උතරක්. එතකොට ඒ වගේ එහෙම යුද දෙනවනේ. ප්‍රාණ සරුවල් නැති ගම් දෙනවා. සතුටින් සමාදානෙ ඉන්න පවුල් දෙනවා. හැම දිව්‍ය ලෝකයක් හා සමාන පවුල් දෙනවා. අපායක් හා සමාන පවුල් දෙනවා. එතකොට මම කවදාවත් එහෙම දුකකට බඳුන් වෙන තැනට නම් කියන්නේ. හැමදාම මම මනුස්ස ලෝකෙ ඉපදුනේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ සම්පත්තියෙන් භුක්ති විඳා කියලා ඔන්න කියනවා. දේමේ කුලේ පජානාමි තත්යේ වාපි
බ්‍රාහ්මනේ හීනේ කුලේ නජානාමි පටින දානස්සිදං පලං හීන කුලේ දුන්නේ කුල වේදේ තියෙනවද නැත්නම් ආන්නේ තියෙනවා ඉන්දියාවේ තියෙනවා ගොඩක් මේක අර තපෝ නදී කියලා නදියක් තියෙනවා මම ටිකක් වැඩිපුර වෙලාව ගන්න දැන් ඉතින් පැය ඉවරයි ඒ වුණාට කවුරුත් තියෙනවනේ